හරි question number 6 කියවන බාන් ප්‍රශ්නාංක 6 what is the difference between primary and secondary memory කියලා අහන්නේ primary memory එකේ secondary memory එකේ වෙනස දැන් අපි ඒකත් සාකච්ඡා කරා ඉස්සෙල්ලා ප්‍රශ්නේදී memory structure එක ගැන මතක ඇති මම මේ එදා රූප සටහන බලන්න මේ රූප සටහනේ මෙමරි එක කොටස් දෙකකට වෙන් කරා ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය ප්‍රයිමරි සහ සෙකන්ඩරි කියලා. ඒතර ඒකේ වෙනස තමයි සෙකන්ඩරි මෙමරි එක තියෙන්නේ අපිට යූසර් ගේ භාවිතයට. යූසර් හදන ડોකියුමන්ට්ස් ස්ටෝර් කරන්න තමයි සෙකන්ඩරි මෙමරිස් තියෙන්නේ. ඊළඟට ප්‍රාථමික මතකේ නැත්තම් ප්‍රයිමරි මෙමරි එක තියෙන්නේ පරිගණකයේ භාවිතයට. පරිගණකයේ ඇතුළත ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්ත ගබඩා කරන්න ඒවා සකසන්න අවශ්‍ය මතකය තමයි ප්‍රයිමරි මෙමරි කියලා කියන්නේ. ඒතර උදාහරණත් අපි සාකච්ඡා කරා සෙකන්ඩරි මෙමරිස් වලට උදාහරණ තමයි මේ දක්වලා තියෙන්නේ hard disk, CD, pen drive ඒ වගේ දේවල්. ඊළඟට ප්‍රාථමික මතකය ගැන කතා කරද්දී ඒකේ ප්‍රධාන කොටස් දෙකක් කිව්වා ROM සහ RAM කියලා. ROM කියන්නේ read only memory, RAM කියන්නේ random access memory. ඒ විදිහට හඳුනාගත්තා ප්‍රාථමික මතකයේ ප්‍රධාන කොටස් ටික. එතකොට 6 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන වෙනස දැන් පුළුවන් ඔයගලන්ට ලියන්න මේ මතකයන් දෙක අතර. එතකොට මේ 7 වෙනි ප්‍රශ්නේ බලන්න 7 කියනවා state two examples for primary memory. ප්‍රාථමික මතකයේ සඳහා උදාහරණ දෙකක් දක්වන්න කියලා කියන්නේ. දැන් මෙතන දක්වලා තියෙන මේ උදාහරණ දෙක ROM සහ RAM කියන උදාහරණ දෙක හරි ROM එකයි RAM එකයි. දැන් ROM සහ RAM වලට අමතරව තවත් ප්‍රාථමික මතක වෙන අවස්ථාවල් තියෙනවා. ප්‍රාථමික මතක ආකාර කීපයක්ම තියෙනවා. දැන් එකක් තමයි මේ cache memory කියන එක. cache memory කියන්නේ පරිගණකයේ ඇතුලේ තියෙන කුඩා මතකයක් පරිගණකයේ ස්පීඩ් එක වැඩි කරන්න හේතු වෙන මතකයක් තමයි cache memory කියලා කියන්නේ. ඒ වගේම තව මතකයක් තමයි registers කියන මතකේ අපි CPU එක ගැන කතා කරද්දී registers ගැන තව චුට්ටක් කතා කරනවා. මේකත් පරිගණකයේ ඇතුලේ තියෙන ප්‍රාථමික මතකයක්මයි පරිගණකයේ වේගය වැඩි කිරීමට තමයි ඒකත් භාවිතා කරන්නේ. එතන primary memory සඳහා උදාහරණ කීපයක් තමයි එක RAM කියන එක දෙක ROM කියන එක දෙක RAM කියන එක තුන cache memory හතර registers. ඔය හතරෙන් දෙකක් තමයි මම මෙතන ප්‍රශ්නේ අහලා තිබ්බේ. හොඳයි 7 වෙනි ප්‍රශ්නේ සඳහා ඒ ටික ප්‍රමාණවත්. අපි බලමු ඊට පස්සේ කියවන්න 8 වෙනි ප්‍රශ්නේ කියවන්න බලන්න. අටවෙනි ප්‍රශ්නෙන් අහන්නේ briefly explain about the following types of secondary memories. එතන මෙතන මම දක්වලා තියෙනවා secondary memories හතරක් තියෙනවා. එතකොට මේ හතර පිළිබඳව විස්තරයක් කෙටි විස්තරයක් දක්වන්න කියලා තියෙනවා. හොඳයි අපි බලමු එකින් එක අරගෙන. දැන් මේ හතරම secondary memories. මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේදී අපි secondary memory කියන එක හඳුනාගත්තා. හරි. ඒතර ඒවට තිබ්බ උදාහරණ තමයි ඔය hard disk, DVD, pen drive කියලා කියන්නේ. ඒතර ඒව අතර තියෙන විස්තරය ලක්ෂණ මොනවද කියන එක අපි සාකච්ඡා කරමු මේ විදිහට. මෙන්න මේ වගුව හරහා මම වගුවක් ඉදිරිපත් කරන්නම්. ඒකේ columns හතරක් මම ගන්නවා. පළවෙනි column එක hard disk එක HDD කියලා ගත්තේ hard disk කියන එක. ඊට පස්සේ DVD digital versatile disk කියන එක DVD. තුන්වෙනි එක pen drive කියන එක. හතරවෙනි එක external hard disk external HDD කියලා මම ලියන්නම්. ඕක තමයි අපි සාකච්ඡා කරන ද්විතීක මතකයන් නැත්තම් secondary memory ආකාර හතර. ඒතර පළවෙනි column එක මම ලියන්නම් description කියලා.
description right ඔය විදිහට කොටස් ප්‍රාථමික මතකයේ උදාහරණ 4 සාකච්ඡා කරමු. description යටතේ පළවෙනි එක capacity. මම ගන්නම් capacity කියන එක. capacity කියන්නේ ධාරිතාවය. කොච්චර ප්‍රමාණයක් දත්ත මේ devices වල store කරන්න පුළුවන්ද කියන එක තමයි capacity කියන එකෙන් සාකච්ඡා වෙන්නේ. මොකද්ද hard disk එකේ කොච්චරක් අපිට store කරන්න පුළුවන්ද? දැන් වර්තමානයේ වෙළඳ පොලේ තියෙන hard disk එකක් ගත්තොත් එimhe ඒකේ capacity එක උපරිමය කොච්චරක්ද? සාමාන්‍යයෙන් වර්තමානයේ අපි measurement කරන්නේ terabyte වලින්. terabyte. එතකොට අපිට පුළුවන් hard disk හොයාගන්න terabyte 1 නැත්නම් terabyte 2 නේ ඔය වගේ ප්‍රමාණ වලින් යුක්ත hard disk අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මේකේ capacity එක වැඩි වෙනවා කියන්නේ මිල වැඩි වෙනවා. නේ මිල අපිට ගෙවන ප්‍රමාණය වැඩි වුණොත් capacity එක වැඩියෙන් ගන්න පුළුවන්. නමුත් අපේ වැඩ කරගන්න අපිට ප්‍රමාණවත් 1 TB ප්‍රමාණවත් 1 TB නෙමෙයි අපිට 500 GB කියන එක තිබ්බත් අපිට ඇති අපේ වැඩ ටික කරවා ගන්න. ඊළඟ DVD ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් වර්තමානයේ ජනප්‍රිය තවත් ආකාරයක් තමයි මේ DVD කියලා කියන්නේ. තරමක විශාල ડોකියුමන්ට් එකක් එක තැනක ඉඳලා තවත් තැනකට රැගෙන යන්න භාවිතා කරන උපකරණයක් තමයි මේ DVD කියලා කියන්නේ. කවුරුත් දැකලා තියෙන එකක්. මේක පාවිච්චි කරලා තියෙන උපකරණයක්. capacity එක සාමාන්‍යයෙන් 4.7 gigabytes ඉඳලා 9 GB දක්වා DVD අපිට හොයා ගන්න පුළුවන්. වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ pen drives වල capacity එක ගැන සාකච්ඡා කරොත් pen drive කියන එක ගොඩක් ඉතිහාසයක් තියෙන memory එකක්, memory type එකක්. එතකොට පැරණි pen drives වල සාමාන්‍යයෙන් 64 megabytes MB size pen drive තිබිලා තියෙනවා. ඉතිහාසයේ තියෙනවා. මුල් කාලේ pen drives වල size එක ඊටත් වඩා කුඩා ඒවා 32 megabytes. ඒ වගේ pen drives උත් තියෙනවා. එතන ඉඳලා ඊට පස්සේ 128 megabytes ඔය කොහොම තමයි ඒකේ development එක එන්නේ. ඊට පස්සේ 512 1024 කියන්නේ 1 GB. ඊට පස්සේ 2 GB 4 8 16 32 64 වෙනකම්ම වර්තමානයේ pen drives අපිට හොයා ගන්න පුළුවන්. වර්තමානයේ GB 64 size pen drives අපිට හොයා ගන්න පුළුවන්. ඊළඟ external hard disk කියන එක. මේකේ hard disk එකක් වගේමයි වෙනස තියෙන්නේ පරිගණකයට එළියෙන් පිටතින් තමයි සවි කරන්නේ. USB port එකට සවි කරන්න පුළුවන් external hard disk එකක්. විශාල documents software වගේ දේවල් එහාට මෙහාට ගෙනියන්න hard disk එක භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා මේකත් වර්තමානයේ ගොඩක් ජනප්‍රිය storage device එකක් විදියට භාවිතා කරනවා. මේකේ size එක 1 TB 2 TB වගේ ප්‍රමාණ වලින් අපිට හොයා ගන්න පුළුවන්. right. අපි සාකච්ඡා කරේ capacity කියන එක. ඊට පස්සේ බලන්න කොහොමද පරිගණකයට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. how attach with computer. how attach with computer. කම්පියුටරේට කොහොමද ඔය එක එක devices පරිගණකයට සම්බන්ධ වෙන්නේ. දැන් hard disk එක සම්බන්ධ වෙන්නේ මේ system unit එක ඇතුලේ තියෙනවා විශේෂ උපකරණයක් hard disk drive කියලා. අත් කියනවා HDD drive. මෙන්න මේ hard disk drive කියන උපකරණය හරහා තමයි hard disk එක පරිගණකයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම DVD එකක් සම්බන්ධ වෙන්නේ DVD drive කියන එක. දැන් DVD drive එක නම් අපිට එළියට පේන්න තියෙනවානේ. අපි අර බොත්තමක් ඔබපු ගමන් tray එකක් එළියට එනවා. ඒක තමයි DVD drive එක. ඒතර ඒ ඔස්සේ තමයි DVD එකක් ධාවනය සිද්ධ වෙන්නේ. pen drive එක සාමාන්‍යයෙන් සම්බන්ධ කරන්නේ ඒක අපි කවුරුත් දන්නවා හැමෝම කරලා තියෙනවා. මොකද්ද port එක භාවිතා කරන්නේ USB port එක හරහා තමයි pen drive එකක් පරිගණකයට සම්බන්ධ කරන්නේ. නේ මම අර ඉස්සෙල්ලා පාඩමකත් කරා මේ USB port ගැන මතක ඇති. computer ports ගැන කරපු පාඩමේ එක එක ports ගැන මම ඉගෙනුවා. ඒ අතරේ මේ USB වර්ග තියෙනවා types තියෙනවා USB port. හරි ඒ ඕනෑම USB port එකට
පුළුවන් පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරන්න. එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකත් සම්බන්ධ කරන්නේ USB පෝට් එකකටමයි. ඊට පස්සේ තව එකක් අපි බලමු usage කියන එක. මොනවටද මේ ඩිවයිසස් භාවිතා කරන්න වඩාත් සුදුසු කියන එක තමයි මෙතනින් සාකච්ඡා වෙන්නේ. දැන් hard disk කියන එක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ගොඩක් කාලයක් භාවිතා කරන දත්ත ගබඩා කිරීම සඳහා long time purpose. නේ ගොඩක් කාලයක් අපිට තියාගෙන ඉන්න ඕනේ දත්ත. මොනවද උදාහරණ? වැඩි කාලයක් අපිට ගබඩා කරගෙන ඉන්න ඕනේ දත්ත මෙන්ම කැපැසිටි එක වැඩි දත්ත high capacity. ධාරිතාවයේ ගොඩක් වැඩි දත්ත hard disk එකේ අපි තියාගෙන ඉන්නවා. මොනවද උදාහරණ? දැන් movies නේ films වගේ ඒවා ඔයගොල්ලෝ දන්නවා. මේවා hard disk එකේ තමයි තියාගෙන ඉන්නේ. මොකද මේකේ විශාලත්වය වැඩි. GB වලින් තමයි තියෙන්නේ. ඒ වගේ කම්පියුටර් ගේම්ස් වගේ දේවල්. ගේම්ස් වගේ දේවල්. ඊට පස්සේ software නේ අපි ඕනෑම software එකක් පරිගණකයට ගෙනල්ලා install කරපුවාම ඒක install වෙන්නේ hard disk එකේ. දැන් ඔයගොල්ලෝ දන්නවා office කියයි නේද? Photoshop, Corel Draw ඒ වගේ software එකක් අපි CD එකකින් ගෙනල්ලා නැත්නම් DVD එකකින් ගෙනල්ලා පරිගණකයට install කරනවා කියලා එකක් කරනවා. install කරපුවාම ඒක install වෙන්නේ නැත්නම් ඒක ගබඩා වෙන්නේ store වෙන්නේ hard disk එකේ. එතකොට hard disk එක භාවිතා කරනවා මෙන්න මේ වගේ දේවල් වලට. ඊට පස්සේ මේ DVD කියන එක. DVD බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට දත්ත එහාට මෙහාට ගෙනියන්න තමයි භාවිතා කරන්නේ. move data. data එක තැනක ඉඳලා තවත් තැනකට පහසුවෙන් ගෙන යා හැකි මාධ්‍යයක් විදිහට තමයි DVD භාවිතා කරන්නේ. DVD වලත් තරමක විශාල දත්ත අපිට පුළුවන් කම්පියුටර් ගේම්ස් වගේ දේවල් එහාට මෙහාට ගෙනියන්න. දැන් සාමාන්‍යයෙන් කඩේ ඉඳලා අපි software එකක් නැත්නම් කම්පියුටර් ගේම් එකක් මිලදී ගත්තොත් අන්නේ software එක නැත්නම් ගේම් එක අපිට ලැබෙන්නේ DVD එකක් හරහා. එතකොට මේ DVD එක ගෙදරට ගෙනල්ලා ගෙදර තියෙන කම්පියුටරේට install කරනවා කියලා එකක් කරනවා. හරි. එතකොට DVD එකේ තියෙන එක hard disk එකට install වෙනවා. ඊට පස්සේ hard disk එකේ ඉඳලා වැඩ කරන්න පුළුවන්. එතකොට DVD හරහාත් කම්පියුටර් ගේම් එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. software ගෙනියනවා. movies ගෙනියනවා එහාට මෙහාට ගෙනීම කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට pen drives හරහා. pen drives හරහා භාවිතා කරනවා ගොඩක් වෙලාවට capacity එක අඩු සහ වැඩි දෙකම නේ. low capacity දත්ත store කරන්නත් භාවිතා කරනවා low and high capacity data නේ. ඔය ආකාර දෙකම දැන් අපිට word document එකක් ඔයගොල්ලෝ type කරොත් මොනවයි lesson plan එකක් ගැහුවොත් මේ ඒවා low capacity data නේ. ඒවා store කරනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ software, computer games ඒ වගේ දේවලුත් අපිට පුළුවන් මේ hard disk pen drive එක හරහා එහාට මෙහාට ගෙනියන්න. low capacity ඒවත් පුළුවන්, high capacity ඒවත් පුළුවන්. right. ඊට පස්සේ external hard disk කතා කරොත් එහෙම external hard disk හරහා අර internal hard disk එකේ කරන්න පුළුවන් හැමදේම එහා පුළුවන් කරන්න. දැන් movies store කරන්න, ඊළඟට computer games, software නේ මේවා පහසුවෙන් store කරලා එහාට මෙහාට ගෙනියන්න පුළුවන්කම තියෙනවා නේ. දැන් ඔය ඔක්කොගෙම එකම දේ කරන්න පුළුවන්. නමුත් මෙතනදී capacity එක වෙනස් වෙනවා. දැන් DVD එකෙන් පුළුවන් 4.7 GB දක්වා විතරයි. ඊට වඩා එහාට නැත්නම් 9 GB දක්වා පුළුවන්. නමුත් අපිට ඊටත් එහාට යනවා නම් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ෆිල්ම්ස් දෙක තුනක් එකවර නේ නැත්නම් උත්සවයක් වගේ දෙයක් අපි ඒක රෙකෝඩ් කරොත් එහෙම පැය දෙක තුනක් එක දිගට යන දෙයක් රෙකෝඩ් කරොත් එහෙම ඒක වඩාත් සුදුසු වෙන්නේ එක්ස්ටර්නල් hard disk එකක් කරහා එහාට මෙහාට ගෙනියාම.
එතනදී පෙන් ඩ්‍රයිව් එකක් DVD එකක් එච්චර ගැලපෙන්නේ නැහැ. දැන් පෙන් ඩ්‍රයිව් එකක් සමහර විට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ පෙන් ඩ්‍රයිව් එකේ ඉඳලා ආයේ හાર્ඩ් ඩිස්ක් එකට ගන්නකොට සාමාන්‍යයෙන් වෙලාව ගොඩක් ටයිම් එක යනවා. පැය 3-4ක් යනවා සමහර විට GB 14ක් 5ක් කොපි කරන්න. ඒ නිසා එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එක වඩා සුදුසුයි. ගොඩක් විශාලත්වයේ වැඩි තැන් එහාට මෙහාට ගෙනියන්න. හොඳයි. මම හිතන්නේ ওই chart එක තේරුණා. ඔයිට අමතරව අපිට පුළුවන් මිල ගණන් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ගැන බලද්දී හાર્ඩ් ඩිස්ක් එකක් වෙළඳ පොලේ රුපියල් 7000ක් විතර වෙනවා. එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකකුත් 7000ක් 7500ක් විතර වෙනවා. DVD එකේ මිල ගොඩක් අඩුයි. රුපියල් 30ක් 20ක් වගේ ප්‍රමාණයකට ගන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව් එකක් සාමාන්‍යයෙන් 4GB 8GB එකක් අපිට රුපියල් 1200ක් 1000ක් වගේ මුදලකට ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එතකොට ඔය chart එකෙන් අපිට පැහැදිලි වෙනවා මේ ද්විතීක මතකයන් වල විස්තරයන්. නේ ද්විතීක මතකයන් නැත්නම් secondary memories කීපයක් ගැන අදහසක් අපිට එනවා ඔය chart එක හරහා. හොඳයි. ඔය ටික තේරුණාද? දැන් ඔය සාකච්ඡා කරපු ටික මොනවා හරි ඔකට ඇඩ් කරන්න ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් පුළුවන් කියන්න. සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවද? ප්‍රශ්නයක් එහෙම නැත්නම් මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි. එහෙම ගැටලු නැති බවක් තමයි පේන්නේ තියෙන්නේ. නිසා අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 9 ප්‍රශ්නය කියවන්න මුලින්ම. What stand for CPU? What are the 3 main parts that contain the CPU? Name 2 popular names of CPU. How you can measure the speed of CPU. Right. කොටස් කීපයක් තියෙනවා මේ CPU එක සම්බන්ධයෙන්. 9 වෙනි ප්‍රශ්නෙට මාතෘකාවක් විදිහට අපි CPU කියලාම ගමු. CPU කියන්නේ පරිගණකයේ තියෙන වටිනාම තැන, most valuable unit of the computer. CPU කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් most valuable unit of the computer. නේ දැන් අපි සාමාන්‍ය මිනිස්සෙක් සැලකුවොත් එහෙම මොකද්ද වටිනාම තැන, most valuable place එක මොකද්ද? සාමාන්‍ය පුද්ගලයෙක්ගේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ most valuable තැන අපි කියනවා brain නේ, මොළය. මෙන්න මේ මොළය හා සමාන තැනක් තමයි පරිගණකයේ තියෙන තැන තමයි CPU කියලා කියන්නේ. හරි. එතකොට CPU කියන අකුරු ටිකෙන් කියවෙන්නේ right CPU stand for නේ පළවෙනි කොටසත් ඒකයි. මේ අකුරු වලින් කියවෙන්නේ central processing unit කියලා. CPU කියන අකුරු හතරෙන් කියවෙන්නේ central processing unit. central processing unit කියලා කියනවා. හොඳයි. එතකොට මේ CPU එක තියෙන්නේ අර system unit එක ඇතුලේ. අපි මම කිව්වා ගිය සතියේ ඉස්සෙල්ලා පාඩම ප්‍රශ්නවලදී CPU box එක ගැන, මේ system unit එක ගැන. මෙන්න මේ system unit එක ඇතුලේ තියෙනවා board එකක්. අපි ඔය මේක විශේෂ board එකක්. මෙන්න මේ board එකට අපි කියනවා motherboard කියලා. motherboard. එතකොට පරිගණකයේ සතුව තියෙන හැම උපකරණයක්ම මේ motherboard එකට සම්බන්ධ වෙන්න ඕනේ. නේ දැන් අපි ඉගෙන ගත්තා ROM කියන එක. ROM කියලා chip එකක් තියෙනවා motherboard එකේ. ROM. ඒ වගේම RAM cards විදියට තියෙන්නේ. ඒවා high කරන්න පුළුවන් area එකක් තියෙනවා motherboard එකේ. නේ ඊට අමතරව කුඩා chips ගණනාවක් තියෙනවා. ඒ වගේ විස්තර අවශ්‍ය නැහැ.
එතකොට මේකේ තියෙන විශේෂ සහ ප්‍රධානම chip එක තමයි CPU කියලා කියන්නේ. Central Processing Unit කියලා කියන්නේ මේ motherboard එකේ සවි කරලා තියෙන ප්‍රධානතම chip එක. එතන CPU එකේ කාර්යභාරය වෙන්නේ අපි මොනවා හරි දෙයක් පරිගණකයට assign කරපුවාම. right? දැන් පරිගණකයේ තියෙන අපේ වැඩ කරගන්නනේ. අපි මොනවා හරි task එකක් පරිගණකයට දෙනවා. මොනවා හරි task එකක් අපි පරිගණකයට පවරනවා. වැඩක් පවරනවා. වැඩක් පවරපුවාම මෙන්න මේ වැඩේ කරන්නේ ඒ වැඩේ පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ මෙන්න මේ CPU එකට. මේ පරිගණකයේ කොටස් ගොඩාක් අපිට පේන්න තිබ්බට අපි මොකක් හරි වැඩක් පවරපුවාම ඒ වැඩේ කරන්නේ මෙන්න මේ CPU එක හරහා. CPU එක තමයි ප්‍රධාන යුනිට් එක අර වැඩේ කරන්නේ. right. මූලික අදහසක් තමයි මම දුන්නේ ඔය CPU එක සම්බන්ධයෙන්. right. ඔය විදිහට වැඩ කරන්න CPU එකට තියෙනවා කොටස් තුනක්. අපි බලමු මේ කොටස් තුන මොකක්ද කියලා. මේ විදිහට CPU එකෙන් වැඩ කරවා ගන්න CPU එක වැඩක් කරවා ගන්න CPU එකට තියෙනවා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අපි බලමු මේ CPU එකේ කොටස් තුන. පළවෙනි කොටසට අපි කියනවා ALU කියලා. ALU කියන්නේ arithmetic and logic unit. arithmetic and logic unit කියලා කියනවා. මේකෙන් තමයි ඒ අපි පවරන වැඩේට අදාළ සියලුම ගණිතමය arithmetic සහ logic function සිද්ධ වෙන්නේ ALU එක හරහා. right. දැන් මොනවද arithmetic functions? arithmetic functions විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම. ඔවා තමයි ප්‍රධාන functions ටික. ඔයිට අමතරව තියෙනවා තව mod කියලා එකක්. ඒ කියන්නේ mod කියන එකෙන් වෙන්නේ ඉලක්කම් දෙකක් බෙදපුවාම ඉතිරි කීයද කියලා ලබා දෙන එක. ඒකත් arithmetic operator එකක්. ඔන්න ඔය arithmetic operators ටික තමයි ALU එකෙන් සිද්ධ වෙන්නේ. arithmetic කියන්නේ ඒකට. logic කියලා කියන්නේ logical operators. මොනවද තියෙන logical operators? greater than, less than, greater than or equal, less than or equal, and or not. ඔන්න ඔය තියෙන ප්‍රධාන logical operators ටික. ඒවා සිද්ධ වෙන්නේ ALU එකේ මේ logical කියන කොටස යටතේ. right. එතකොට CPU එකේ ප්‍රධාන කොටස් තුනයි කියලා කිව්වා. පළවෙනි එක ALU. ALU එකෙන් මොකද වෙන්නේ? අපි පවරන වැඩේට අදාළ සියලුම ගණිතමය, ඒ කියන්නේ arithmetic සහ තාර්කික, ඒ කියන්නේ logic වලට අදාළ කටයුතු ටික සිද්ධ වෙනවා. arithmetic කිව්වාම මෙන්න මේ ටික තමයි වැදගත් වෙන්නේ. logic කිව්වාම මෙන්න මේ ටික තමයි වැදගත් වෙන්නේ. හොඳයි. CPU එකේ තියෙන දෙවෙනි කොටසට අපි කියනවා control unit කියලා. control unit. කෙටියෙන් කියනවා CU කියලා. control unit. control unit එකෙන් සිද්ධ වෙන්නේ control signals හදන එක. දැන් අපි දන්නවා පරිගණකය සතුව තියෙනවා keyboard එක, mouse එක, ඔය විදිහට printer, විවිධ උපකරණ තියෙනවා. අපි මොකක් හරි වැඩක් කරද්දී මේ උපකරණ එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒතර මේ උපකරණ සහ පරිගණකය අතර එකිනෙකට සම්බන්ධ වෙනවා කියන්නේ signals හැදෙනවා. අන්නේ signals හදන්නේ control unit එක හරහා. ඒතර control unit එකේ මොකද කරන්නේ? විවිධ උපකරණ සහ පරිගණකය අතර control signals හදන එක. right. මොකද වෙන්නේ මේකෙන් generate control signals between devices and CPU. computer කියලා අදහස් කරන්නේ central processing unit. CPU එක සහ එක devices අතර control signals හදන එක තමයි control unit එකෙන් සිද්ධ වෙන්නේ. හොඳයි. එතකොට CPU එකේ
තුන්වෙනි කොටස හඳුනා ගන්නවා registers කියලා. registers. දැන් මේ වචනේ මම ඉස්සෙල්ලා පාඩමේ memory ගැන කියද්දි කියවුණා registers කියලා කිව්වේ ප්‍රාථමික මතකයක්. නේ primary memories වලට උදාහරණ ලියන්න කියලා තිබ්බනේ ඉස්සෙල්ලා 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ. එතකොට මම කිව්වා registers කියලා කතාවක්. එතකොට registers කියන්නේ කුඩා මතකයක් CPU එක ඇතුලේ තියෙන. registers වලින් වෙන්නේ කම්පියුටරේ ස්පීඩ් එක. improve the speed of computer. Right? Speed of computer. මේක පරිගණකයේ වේගය improve කරන්න, වැඩි කරන්න පුළුවන් registers හරහා. හොඳයි. එතකොට central processing unit ගැන අදහසක් ඔය ටික ප්‍රමාණවත් අපේ මට්ටමට අනුව ඊට පස්සේ මොකක්ද අපේ ප්‍රශ්නෙන් අහන්නේ what stand for CPU. එතකොට central processing unit. What are the three main parts contain the CPU? එතකොට three main parts මොනවද? ALU කියන එකයි control unit registers. ඊට පස්සේ name two popular names of CPU. CPU සඳහා තිබෙන නම් මොනවද කියලා අහනවා. ප්‍රධාන නම් මොනවද? කාට හරි කියන්න පුළුවන්ද CPU එකට නමක්? තමන් ගාව තියෙන පරිගණකයේ CPU එකේ නම මොකද්ද? ප්‍රධාන CPU නිෂ්පාදකයන් දෙන්නෙක් ඉන්නවා. එක ගොල්ලක් තමයි Intel කියලා කියන්නේ. Intel. ඒතර මේ Intel සමාගමේ පරිගණක තමයි Core technology එකකින් එන්නේ. Core 3i 5i 7i කියලා අහලා ඇති. මේවා Intel සමාගමේ නිෂ්පාදනයන් විදිහට තමයි සැලකෙන්නේ. ඊළඟට තව නිෂ්පාදන ආයතනයක් තියෙනවා AMD කියලා Advanced Micro Device කියන එක. AMD සමාගමෙනුත් CPU නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. right. ඔය විදිහට අපිට නම් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අහනවා how you can measure the speed of CPU. දැන් CPU එකේ වේගය මනින්නේ කොහොමද? නේ? ඒතර ඒ වේගය මත අපි කිසියම් කාර්යයක් CPU එකට පැවරුවොත් එහෙම ඒ කාර්ය ඉක්මනින් කරනවද එහෙම නැත්නම් යම් කාලයක් අරගෙන කරනවද කියන එක රඳා පවතින්නේ මේ CPU එකේ වර්ගය අනුව. දැන් යම් කාර්යයක් පැරණි පරිගණකයකට දුන්නොත් වෙලා යනවා. ඒ කාර්යය නිම කරන්න. නමුත් අලුත් පරිගණකයකට දුන්නොත් ඉක්මනින් නිම කරලා දෙනවා. ඒකට හේතුව තමයි ස්පීඩ් එක වැඩි. right. එතකොට මේ පරිගණකයේ ස්පීඩ් එක නැත්නම් CPU එකේ ස්පීඩ් එක මනින්න භාවිතා කරන ඒකකය තමයි කුඩාම ඒකකය hertz. මේ hertz වලින් හැදිලා තියෙනවා kilohertz. ඊට පස්සේ megahertz. ඊට පස්සේ වර්තමානයේ තියෙන පරිගණකවල තියෙන්නේ මේක gigahertz වලින්. තප්පරයකදී කරන්න පුළුවන් කාර්යයන් ප්‍රමාණය. කරන්න පුළුවන් කැල්කියුලේෂන් ගණන තමයි මේ මිමි වලින් මෙෂර්මන්ට්ස් වලින් මැනීම සිද්ධ වෙන්නේ. කුඩාම ඒකකය තමයි hertz කියලා කියන්නේ. ඊට පස්සේ hertz වලින් පස්සේ එනවා kilohertz, megahertz, gigahertz. එතන වර්තමානයේ පරිගණකවල තියෙන්නේ gigahertz වලින් තියෙන්නේ මෙෂර්මන්ට් එක. හොඳයි. ඒ අනුව අපි සාකච්ඡා කරා මේ ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නය. හොඳයි. බලන්න 10 වෙනි ප්‍රශ්නය. Draw a block diagram that contain in the following parts. මෙන්න මේ කියන parts input devices, processing devices, memory, output. මෙන්න මේ devices ඔක්කොම එකට එක්කව කරලා diagram එකක් අඳින්න කියනවා. මෙන්න මේ diagram එක තමයි හැමෝම වගේ වරද්දලා තිබ්බේ. හරි ගොඩක් අය නිකම්ම devices ඇඳලා තිබ්බා මිසක එහෙම ප්‍රමාණවත් නැහැ. ඒ අතර සම්බන්ධතාවය ඇඳිලා තියෙන්න ඕනේ. හොඳයි මම diagram එක අඳින්නම්. අපි හිතමු මේ මැද තියෙන්නේ system unit එක කියලා. මේ තියෙන්නේ system unit. කියන එක system unit එකේ මේ සැකසීමේ මොකක් හරි වැඩක් පවරපුවාම ඒ වැඩය කරන්න තියෙන ප්‍රධාන උපකරණය විතරයි මම අදින්නේ. ප්‍රධානම උපකරණය තමයි මෙමරි එක. ප්‍රධාන මතකය අපි කියලා කියනවා. ප්‍රධාන මතකය කියලා අදහස් කරන්නේ RAM එක.
RAM එක තමයි තියෙන්නේ. ROM එක භාවිතා කරන්නේ නැහැ. ROM එක භාවිතා කරන්නේ මැනුෆැක්චරර් ඒ පරිගණකයේ නිෂ්පාදනය කරන අවස්ථාවේ දත්ත ගබඩා කරන්න තමයි ROM එක තියෙන්නේ. අපේ වැඩ කරගන්න තියෙන RAM එක. ඒ නිසා තමයි RAM එක මම මෙතනට ගෙනල්ලා ඇන්නේ. අනිත් උපකරණය තමයි CPU එක. CPU කියන උපකරණය තමයි මම මේ දෙවනු ඇඳලා තියෙන්නේ. ඊළඟට මේ දෙපැත්තේ අඳිනවා input devices. වම් පැත්තේ දකුණු පැත්තේ මම අඳිනවා output devices. right මේ විදිහට තමයි රූප සටහන ඇඳෙන්න ඕනේ. එතකොට අපි මොනවා හරි පරිගණකයට ලබා දුන්නාම මුලින්ම input devices වල ඉඳලා යන්නේ RAM එකට. ඊළඟට RAM එකේ ඉඳලා යන්නේ CPU එකට. CPU එකේ තමයි processing activities සිද්ධ වෙන්නේ. ඊට පස්සේ CPU එකේ තියෙන ටික යනවා ආයෙ RAM එකට. CPU එකට ගෙනල්ලා දැම්මෙන් පස්සේ සියලුම ඒ processing activities එනවා. උත්තරේ ලැබෙනවා. ඒතර උත්තරේ නැවත RAM එකට දාලා RAM එකේ තියෙන උත්තරය යවනවා output devices වලට. right එතකොට ඉස්සෙල්ලාම පළවෙනි පාත් එක තමයි input devices වල ඉඳලා RAM එකට යනවා. ඒක එක. ඊට පස්සේ RAM එකේ තියෙන දත්ත ටික සැකසීමේ ක්‍රියාවලිය සඳහා RAM එකේ ඉඳලා CPU එකට යනවා. දෙක. එතකොට මේ CPU එක ඇතුලේ මේක සකසනවා. ALU සහ register භාවිතා කරලා ඒ සඳහා මේක ඇතුලේ තියෙනවා ALU එක, CU එක තියෙනවා, control unit එක. ඒවා හරහා සැකසීම සිද්ධ වෙනවා. සකසලා අපිට අවශ්‍ය උත්තරය නිෂ්පාදනය කරලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි පාත් එක තමයි ඒ උත්තරය RAM එකට යවනවා. දැන් RAM එකේ උත්තරය තිබිලා වැඩක් නැහැ. අපිට පේන්න ඕනේ. එහෙනම් අපිට පේන්න නම් output devices වලට යන්න ඕනේ. එහෙනම් උත්තරය හතරවෙනි පාත් එක තමයි RAM එකේ ඉඳලා output devices වලට යනවා. ඒ හරහා අපිට printer එකක් හෝ monitor එක හරහා output එක ලබා ගන්න පුළුවන්. හොඳයි. එතකොට ඔය ප්‍රශ්න පත්‍රය එතනින් ඉවරයි පළවෙනි එක. අපි ඊළඟ දවසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. මෙතනින් මේ ප්‍රශ්නය මේ පන්ති මෙතනින් ඉවර කරනවා. හොඳයි. Thank you very much for the participation. Thank you, sir. Thank you, sir. Okay, welcome. Welcome.